හරි පුතේ. අද අපි ධ්වනිය යටතේ කතා කරන්නේ අපි කතා කර හිටියේ මතක ඇති සංඛ්‍යාතයේ වෙනස් වීම නිසා හඬ වෙනස් කරගන්න විදිය. මම නීති ටිකක් ගෙනාවා. මොකද්ද? දිග අඩුයි නම් සංඛ්‍යාතයේ වැඩි. සිහින් කම්බිය නම් සංඛ්‍යාතයේ වැඩි. හොඳට ඇදිලා නම් සංඛ්‍යාතයේ වැඩි කියලා. එතකොට ඇති වෙන්නේ උස් හඬක් නැත්නම් තියුණු හඬක්. එහෙම නැත්නම් ඇති වෙන්නේ පහත් හඬක් කියලා කිව්වා. අපි විවිධ සංගීත භාණ්ඩ මේ වෙනකොට කතා කරා. අද අපි කතා කරනවා ටින් වීණාව ගැන. තන්තු කම්පණයෙන් හඬ උපදවන අවස්ථාව ටින් වීණාව ගැන කතා කරනවා. බලමු. මේ තියෙන පුතේ දැන් අපි බලන්නේ තන්තු කම්පණයෙන් හඬ උපදවන උපකරණයක් අපි හදලා තියෙන්නේ. මේකට කියන්නේ පුතේ ටින් වීණාව කියලා. මේ ටින් වීණාවේදී අපි මේ පැත්තට ඇන ටිකක් සවි කරලා ඒ හරහා ගන්නා සියුම් කම්බිය මේ පැත්තෙන් ගෙනියලා මේ පැත්තේ තියෙන ඇන වලට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට අපි මේ ඇන තද කරනකොට එයාගේ ඇදෙන ආතතිය වැඩි වෙනවා. ඊට පස්සේ අපිට ඕන මේ කම්බිය එකිනෙකට වෙනස් ඒවා දාන්නත් පුළුවන්. එතකොට කම්බිය වල මහත වෙනස් වෙනවා. එමගින් ඇතිවන හඬ වෙනස් වෙනවා. මේ වෙලෙක්කේ මගින් කරන්නේ මේ ටින් එක මගින් කරන්නේ ඇති වෙන හඬ වර්ධනය කරලා ලබා දෙනවා. එනිසා මේකෙන් විවිධ හඬවල් ඇති වෙනවා. අපි කොටස් ටික නම් කරමු. යකඩ ඇන, ටින් බඳුන, යකඩ ඇන, ටින් බඳුන, නැත්නම් ටින් එක, ප්ලාස්ටික් කැබැල්ලක් තියෙනවා. සිදුර, බෝල්ට් ඇන. මට පුතාලා කියන්න බෝල්ට් ඇන වල තියෙන වාසිය. ඔව් කරකවල අර කම්බිය හොඳට හිර කරන්න පුළුවන්. තේරුණාද? පුතාලා මට මේ නම් කරාද? හරිද? ලියමු. ඉහත භාණ්ඩයේ පහත ක්‍රම මගින් සංඛ්‍යාතය වෙනස් කළ හැක. කලින් වගේම තමයි පුතේ. සිහින් කම්බිය නම් මොකද ඔලුවට යන්න ඕන කියන්නේ? ඔව් සංඛ්‍යාතයේ වැඩි උස් හඬ නැත්නම් තියුණු හඬ.
ඝනකමින් වැඩි මහත කම්බි මොකද වෙන්නේ පුතේ සංඛ්‍යාතය අඩුයි පහත් හඬ ඒවා ඇඟිලි තුඩුමගෙන් තන්තුව කම්පණය වන දිග වෙනස් කිරීම මොකද්ද නීතිය එකම දේ දිග අඩුයි නම් සාධාරණ සංඛ්‍යාතය දිග අඩුයි නම් සංඛ්‍යාතය වැඩි දිග වැඩි නම් සංඛ්‍යාතය අඩුයි එහෙනම් සංඛ්‍යාතය අඩුයි පහත් හඬක් සංඛ්‍යාතය වැඩි නම් පුතේ උස් හඬ නැත්තම් තියුණු හඬ ඇන තද කිරීම මගින් කම්බිවල ආතතිය වෙනස් කිරීම ආතතිය කියන්නේ පුතේ ඇදීම තේරුණා ඇදෙන එකට තමයි ආතතිය කියන්නේ දැන් අපි රබර් පට්ටියක් අදිනකොට ඇදිලා තියෙනවනේ ඒ කියන්නේ ආතතිය එහෙනම් මට කියන්න කම්බිය තදින් එදී ඇතනම් සංඛ්‍යාතය වැඩි එහෙනම් උස් හඬ නැත්තම් තියුණු හඬ එකම දේ යන්නේ හොඳේ හරිද දිවා දැන් අපි එක එක කොටසේ වැදගත්කම් බලමු
බෝල්ට නියමයෙන් කරන්න පුතේ ඇනත් අද කිරීමෙන් කම්බිය ඇදෙන ප්‍රමාණය වෙනස් කරලා ආතතිය වෙනස් කරනවා. තේරුණාද? ආතතිය වැඩි කරන්න පුළුවන්. ලියන්න එපා. ප්ලාස්ටික් කැබැල්ල එහා මෙහා කරලා කම්බියේ දිග අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ලෑල්ලේ ගෑවෙන එක වළක්වනවා. නේද? තින් එකෙන් කරන්නේ ඇතිවන හඬ වර්ධනය කරලා වැඩි කරලා ලබා දෙනවා. දැන් ලියමු. ඉවා හරි ඊළඟට එන්න පුතේ අපි තහඩු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ අපිට තියෙන්නේ සයිලෆෝනය නේද? එතන මේ සයිලෆෝනය තහඩු හෝ බට හෝ නේද? ලෑලි පත්‍ර හෝ තියෙන්න පුළුවන්. අපි ගන්න ඕන නීතිය මොකද්ද? දිග බටේ කම්පණය වෙනවා නම් සංඛ්‍යාතය අඩුයි. කෙටි බටේ කම්පණය වෙනවා නම් සංඛ්‍යාතය වැඩි නම් මොන හඬක්ද? තියුණු හඬක්. එහෙනම් මෙතන දිග බටේ කවුද? A. දිග අඩු බටේ කවුද?
B දිගට හඩුව කම්පණය වේ නම් සංඛ්‍යාතය වැඩි අඩුය පහත් හඬ දිගට හඩු කම්පණය වේ නම් සංඛ්‍යාතය අඩුයි කම්පණය වන තහඩුවේ දිග අඩු නම් සංඛ්‍යාතය වැඩි අර්විතේ ඊළඟට අපි එනවා ස්වභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද ගැන කතා කරන්න ස්වභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද තමයි පුතේ ස්වභාවික ශබ්ද කියලා කියන්නේ පුතේ ස්වභාවිකව කම්පන ඇතිවීමෙන් හඬ උපදවනය. එතන මොනවද කම්පණය වෙන්න පුළුවන්? ස්වභාවිකව පටලයක්, වායු කඳක්, තන්තුවක් තේරෙනවද? ඒවා කම්පණය වෙලා අර අපි කියපු මොනවද? ධ්වනි ප්‍රභව කම්පණය වෙලා මොනවද හට ගන්න පුළුවන්? ශබ්දයක් හට. උදාහරණයක් දැන් ගෙරවිලි හඬ කියන්නේ වාතය තමයි කම්පණය වෙන්නේ. පැහැදිලිද? එතකොට ඒක ස්වභාවික ශබ්දයක්. මුහුදු රළ හඬ, තිය ඇල්ලක හඬ, මී මැස්සෙකුගේ හඬ, කුරුළු නාදය ඒවා ඉතින් ඔක්කොම මොනටද? ස්වභාවික හඬට. කෘත්‍රිම හඬ කියන්නේ ඔව් මිනිසා විසින් නිපදවපු භාණ්ඩ නිසා ඇතිවන හඬ. පැහැදිලි? ස්වභාවික නෑ. අපි හදපු දෙයකින් තමයි හඬ ඇති වෙන්නේ. ගුවන් යානය, රොකට්ටුව, බෝට්ටුව, බස් රථය, විදුලි සීනුව තේරුණා නේද? ශබ්ද විකාශන යන්ත්‍ර ඒවට අපි කියන මොනවා කියලාද? කෘත්‍රිම ශබ්ද කිය. පැහැදිලි? ඊළඟට අපි කතා කරන පුතේ තව වර්ග දෙකක්. එකක් තමයි සංගීත හඬ. සංගීත හඬ නැත්නම් සංගීත නාදය. තව එකක් අපි කතා කරනවා ഘോഷා කියලා. එතන මේ දෙකේ තියෙන වෙනස තමයි
සංගීත නාදයක් හටගන්නේ ක්‍රමවත් කම්පන නිසා. අපි මෙහෙම ඇන්දොත් මේ විදිහට යා ක්‍රමවත්ව කම්පණය වෙන්නේ. රිද්මයානුකූල කම්පන. තේරුණා? ඒ නිසා අපිට ඇහෙන්නේ මියුරු හඬ. අපේ කනට ඒක හොඳයි. අපි ඒ ශබ්දය ශ්‍රවණය කරන්න ආසයි. හැබැයි සංගීත නාදය වුණත් ඕනාවට වඩා වැඩියෙන් දැම්මොත් ඒක අපිට ഘോഷාවක් වෙන්න පුළුවන්. නැත්නම් කනට අමහිරි වෙන්න පුළුවන්. පැහැදිලිද? ഘോഷාවක් කියන්නේ මොකක්ද එහෙනම්? ഘോഷාවක් කියන්නේ කිසිම රිද්මයක් නැහැ. අඩු වැඩි වෙනවා මේ විදිහට ඕනෑම පැත්තකට යන්න පුළුවන්. ඒකට අපි කියනවා මොකක් කියලාද? ഘോഷාවක් කියලා. ඒකේ රටාවක් නැහැ. මේ පෙන්වන්නේ කම්පණය වෙන හැටය. එහෙනම් ක්‍රමවත්ව කම්පන නිසා හටගන්න ඒවට අපි කියනවා සංගීත නාදය කියලා. අක්‍රමවත් කම්පන නිසා හටගන්න ඒවට කියන නම ഘോഷා කියලා. මොනවද ඔයගොල්ලෝ දන්න ഘോഷා? tamunගේ කටහඬ, ඔයගොල්ලන් කටහඬ. ඔව්. ඊට පස්සේ වාහනයක ශබ්දය, වෙළඳ පොලක තියෙන කටහඬ නේද? ඒ හඬවත් ඒවා ඔක්කොමයි තියෙන්නේ මොන පැත්තටද? ഘോഷා පැත්ත. එහෙනම් දැන් වචන ඒ කියන්නේ ශබ්දය කොටස් දෙකක් විස්තර කරා. ස්වභාවික ශබ්දය, කෘත්‍රිම ශබ්දය. ඊළඟට කියලා දුන්නා සංගීත නාදය සහ ഘോഷා ගැන. බලමු. ස්වභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද. දෙමෝ ස්වභාවිකව තත් දඬු හෝ පටල ස්වභාවිකව තත් දඬු හෝ පටල හෝ වායු කන්දන් කම්පනය වීමෙන් නිපදවන හඬ කම්පනය වීමෙන් නිපදවන හඬ ස්වභාවික ශබ්දය ලෙස හඳුන්වයි. ස්වභාවික ශබ්දය ලෙස හඳුන්වයි. අනිත් පැත්ත කෘත්‍රිම ශබ්දය. කෘත්‍රිමව තත් දඬු හෝ පටල හෝ වායු කන්දන් කම්පනය වීමෙන් නිපදවන හඬ කෘත්‍රිම ශබ්දය ලෙස හඳුන්වයි. කෘත්‍රිම ශබ්දය ලෙස හඳුන්වයි. දිය ඇල්ලක හඬ, එවතේ කුරුල්ලෙකුගේ හඬ, ගෙරවුම් හඬ, මුහුදු රළ හඬ,
වාහනවල හඬ, යන්ත්‍ර සූත්‍රවල හඬ, ගුවන් යානාවල හඬ, ශබ්ද විකාශනවල හඬ. ඊළඟට සංගීත නාදය සහ ഘോഷා. සංගීත නාදය සහ ഘോഷා. සංගීත නාදයේදී මම කිව්වා මේ වගේ මොකද වෙනවා කිව්වේ? ඔව් රිද්මයානුකූල කම්පන හට ගන්නවා. ඊට පස්සේ ഘോഷාවලදී රිද්මයානුකූල නොවන ඇදිරි ඇඳගමු. රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන මිහිරි ශබ්ද සංගීත නාදය ලෙස හඳුන්වයි. රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන ශබ්ද සංගීත නාදය ලෙස හඳුන්වයි. එම ශබ්ද ඇතිවන්නේ වස්තු ක්‍රමානුකූලව කම්පනය වීමෙනි.
අරවිතේ අනිත් පැත්තට අවිධිමත්ව හටගන්නා අමිහිරි ශබ්ද ഘോഷා ලෙස හඳුන්වයි. මේවා ඇතිවන්නේ අක්‍රමවත් කම්පන හේතුවෙනි. අපි උදාහරණ ලියමු. හරිද? උදාහරණ තමයි වයලින් එක අහන්න, ගිටාර එක අහන්න, බටනලාවක අහන්න, ഘോഷා ළමුන්ගේ ഘോഷා අහන්න, යන්ත්‍ර සූත්‍රවල හඬ, වාහනවල හඬ,
අර විදිහේ ඊළඟට අපි කතා කරන්නේ අධික ශබ්දයට නිසා මතුවන ගැටලු. ඒතර අපි දැනගන්න ඕන පුළුවන් තරම් අපි ශබ්දය භාවිතා කරනකොටත් අන් අයට බාධා ඇති නොවන විදියට වැඩ කරන්න. තේරුණාද? සංගීතය අහනකොටත් එහෙමයි. ඊළඟට එහෙම නැති වුණොත් නේද? අපිට මේ ഘോഷාව කියන එක අධික ශබ්දය කියන එක නින්දට බාධාවක්. ඉගෙන ගැනීම කටයුතු වලට බාධාවක්. තේරුණාද? එහෙනම් අපි ඒවෙන් පුළුවන් තරම් අන් අයට කරදරයක් නොවන විදියට ශබ්දය භාවිතා කරන්නට ඕන. එක කනට හානි පැමිණීම, දෙක ඉගෙනුම් කටයුතු වලට බාධා පැමිණීම, තුන නින්දට බාධා ඇතිවීම. ශබ්දය භාවිතයේදී සැලකිලිමත් යුතු කරුණු. නියම 1 අන් අයට බාධා ඇති නොවනසේ අන් අයට බාධා ඇති නොවනසේ ශබ්දය ඉන්න ප්‍රත්‍යේක මේ මදාකම අන් අයට බාධා ඇති නොවනසේ ශබ්දය භාවිතා කිරීම. අන් අයට බාධා ඇති නොවනසේ ශබ්දය භාවිතා කිරීම. ශබ්දය භාවිතා කිරීම. දෙක ශබ්දය අඩුවෙන් නැතිවන නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතය. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන පුතේ ශබ්දය වැඩි ඇහෙන්නේ නේද? ජෙනරේටර්ස් තියෙනවා. ශබ්ද උපකරණ භාවිතයේදී නීති රෙගුලාසි වලට යටත් වීම.
හරිද? දෙවා ශබ්ද උපකරණ භාවිතයේදී නීති රෙගුලාසි වලට යටත් වීම. ඒ කියන්නේ පුතේ දැන් සමහරලාට හිතන්නකෝ අපිට ඕන කියලා අවුරුදු උත්සවයක් පවත්වන්න එහෙම කියලා අපිට ස්පීකර් දාන්න බෑ. තේරුණාද? ඒතර අපි පොලිසියෙන් ගිහිල්ලා අවසර ගන්නවා. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්න මොනවාද? පොලිසියෙන් අවසරයක් ඉල්ලන්න. ඒතර පොලිසිය බලනවා වටේ පිටේ ඒවට හානි වෙන්න තැන් තියෙනවද? පාසල් කිට්ටුව තියෙනවද? එහෙම කියලා ඒවට යටත්ව තමයි ඒක නිකුත් කරන්නේ. ඒ වගේ නීති රීති හදලා තියෙනවා. හරි ඊළඟ කොටසට යමු. අපි ඊට පස්සේ කතා කරන්න පුතේ සමහර සතුන් ශබ්දය ඇති කරන විදිය. මම සතුන් කීප දෙනෙක් දාලා තින ඔබේ දැන ගැනීමට පළවෙනි කෙනාට කියන්නේ හයිලා කියන ගස් මැඩිය. හරිද? මේ හයිලා කියන ගස් මැඩියට පුළුවන් අගේ රූපේ නැති වෙලා. කමන්නේ. පුතාලගේ රූපේ තියෙනවනේ. හයිලා කියන ගස් මැඩියට පුළුවන් එයාට මුලින් බල්ලයි මේ කියන්නේ මේ ඉන්නේ පුතේ හයිලා කියන ගස් මැඩියා. එයාගේ පුතාලට පේනවා අර බැලුමක් වගේ පුම්බන්න පුළුවන්. පුම්බලා එයාගේ පටල දෙක අතරින් වායු කඳන් කම්පනය කරලා එයා ශබ්දයක් ඇති කරනවා. මේක කරන්න පුළුවන් පුතේ පිරිමි සත්ත්වයට විතරයි. මේක කරන්න පුළුවන් පිරිමි සත්ත්වයට විතරයි. එයා ගෑනු සතුන් ළඟට ගෙන්න ගන්න තමයි ශබ්ද කරන්නේ. හරි එතකොට අපි ලියා ගන්න බලමු හයිලා ගස් මැඩියා මෙම සතුන්ගේ හඬ නිපදවන්නේ
මෙම බැලුනෙන් පිට කරන වාතය මැඩියාගේ මුඛයේ පත්‍රයේ පිහිටි ඇදුණු පටල දෙක අතරින් ගමන් කිරීමේදී එම පටල කම්පනය වන නිසාය. ගුමුගුමු නාදය ඇති වෙන්නේ පුතේ පියාපත් වේගයෙන් සැලීම මගින්. පියාඹන මීමැස්සෙකුගේ ගුමුගුමු ශබ්දය ඇතිවන්නේ උගේ තටු වේගයෙන් දෙපසට සැලීමෙනි. පළඟැටියන් සහ රැහැයියන් ශබ්දය ඇති කරන්නේ එක පාදයක් අනෙක් පාදයෙන් වේගයෙන් පිරිමැදීම මගින්. පළඟැටියන් රැහැයියන් ශබ්දය ඇති කරනු ලබන්නේ සිය පාදවල කෙඳේ අනෙක් පාදයේ පිරිමැදීමෙන් ඇතිවන කම්පනය හේතුවෙනි.
හරි පුතේ අපි ඊළඟට එනවා පුරාතන සංගීත භාණ්ඩ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ සහ නූතන සංගීත භාණ්ඩ ගැන කතා කරනවා. හුඟක් වෙලාවට පුරාතන සංගීත භාණ්ඩයි සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයි බොහොම කිට්ටුවෙන් යනවා. අතීතයේදී අපි විවිධ සංගීත භාණ්ඩ භාවිතා කරා නේද මොනවාටද? තොවිල් සඳහා, මලකෙවල් සඳහා, ඊට පස්සේ පින්කම් වලට නේද? පෙරහැරවල් වලට භාවිතා කරනවා. හරි දවුල්ල, තම්මැට්ටම ඒ වගේ උපකරණ. එතකොට අද ක්‍රමයෙන් මේ උපකරණ තාමත් තියෙනවා. අද වෙනකොට අපි සමහර උපකරණ වෙනස් කරලා විදුලියෙන් ක්‍රියාත්මක වෙන උපකරණ නිපදවලා තියෙනවා. මේ විදුලියෙන් ක්‍රියාත්මක වන උපකරණවල තියෙන වාසිය තමයි අපිට විවිධ ශබ්ද ඇති කරන්න පුළුවන් එකම උපකරණය. පැහැදිලිද? ඒ වගේම දැන් ඕගන් එකක් ගත්තොත් ඒකෙන් පුළුවන් ඕන බටන ලාව පුළුවන්, ඩ්‍රම් එකේ හඬ ගන්න පුළුවන්. ඊළඟට වාදන ශිල්පීන් ගොඩක් වෙනුවට එක්කෙනෙකුට පුළුවන් මේ වැඩේ කරන්න. පැහැදිලිද? මේ නිසා වාසි තියෙනවා. අවාසි තමයි ඒවා විදුලියෙන් ක්‍රියාත්මක වෙන නිසා විදුලිය විසන්ධි වුණොත් ඒවා ක්‍රියා කරන්න ටිකක් අපහසුයි. පැරණි භාණ්ඩ උගක් ඒවා විදුලියෙන් නෙමෙයි තට්ටු කිරීමෙන් නේද? පිඹීමෙන් තමයි ඒවා හඬ උපදවන්නේ. බලමු අපි පුරාතන සංගීත භාණ්ඩ ඈත අතීතයේදී භාවිතා කරන ලද සංගීත භාණ්ඩ වේ. උදාහරණ දවුල, තම්මැට්ටම, පුරාතන සංගීත භාණ්ඩ භාවිතා කළ අවස්ථා බලිතොවිල් සඳහා, ශාන්ති කර්ම සඳහා, ආගමික පුද පූජා කටයුතු සඳහා ඒවා සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ අතා තියෙන අපතේ අපි අවමගොල් අවස්ථාවලදී ඒක තියෙනවා සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ උඩරට බෙරය, පහත රට බෙරය, උඩැක්කිය, දවුල, තම්මැට්ටම, හොරනෑව
හරි පුතේ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ මෙතන සමහර පුරාණ සංගීත භාණ්ඩත් තියෙනවා. ඊළඟට අපි එනවා නූතනයේ භාවිතා කරන සංගීත භාණ්ඩ. නූතනයේ තාක්ෂණ දියුණුවත් සමග බිහිවී වැඩි දියුණු සංගීත භාණ්ඩ නූතන සංගීත භාණ්ඩ වේ. ගිටාරය දේශීය සරල සංගීතය හා උත්තර භාරතීය රාගධාරී සංගීතයට යොදා ගනී. විදුලි ඕගනය ඔක්ටපෑඩය තාලවාදනය සඳහා අරපතේ අපි ලියමු නූතන සංගීත භාණ්ඩවල වාස්‍ය පරිගණක හා යතුරුපුව සඳහා යොදා ගනිමින් ක්‍රියාත්මක කළ හැකි වීම වාදක මණ්ඩලයක අවශ්‍යතාව භාණ්ඩ අවශ්‍යතාව එක් අයෙකුට ඉටු කළ හැකි වීම අවාසි 1 මිලෙන් වැඩිවීම 2 විදුලිය නොමැති විට වාදනය කළ නොහැකි වීම
ඊළඟට එන්න අපි සංගීත චිකිත්සාව ගැන කතා කරන්න. ආපතේ සංගීත චිකිත්සාව ගැන කතා කරන්න. අද වන විට අපි පුතේ විවිධ රෝගාබාධ සඳහා සංගීතය යොදා ගන්නවා. පැහැදිලිද? විශේෂයෙන්ම හෘද රෝගීන්ට, ශල්‍ය කර්ම වලට භාජනය වෙන්න සූදානම් වෙලා ඉන්න රෝගීන්ට, ඒ වගේම මානසික පීඩනය වැඩි වෙලා ඉන්න ඒ වගේ අයට මේ සංගීතය මොකද්ද? ඖෂධයක් විදිහට නැත්නම් ප්‍රතිකාරයක් විදිහට භාවිතා කරන එකට අපි කියනවා නම මොකද්ද? සංගීත චිකිත්සාව කියලා. පැහැදිලිද? එමගින් සමහර රෝගීන්ට පුතේ සුවය ලැබෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ ආයු කාලය වැඩි වෙනවා. ඉතින් මේකෙදි උඟක් වෙලාවට එක්ක ස්වභාවික ශබ්ද එහෙම නැත්නම් ටිකක් මිහිරි නාද තමයි වාදනය කරවන්නේ. සමහර ශල්‍යාගාරවල සංගීත නාදය වාදනය කරන හේතුව තමයි ඒකට ඇතුල් වෙන්නේ බයකින්නේ. මොකද ඇඟ කපනවා, සීන ඇති කරනවා, ආයි පණෙයිද දන්නේ, මාව මැරෙයිද දන්නේ, එහෙම අඬන්නේ නැතුල්. ඒ නිසා අර ඒ මනසට පොඩි සහනයක් ලබා දෙනවා. ව්‍යායාම් කරනකොට අද සංගීතය භාවිතා කරන පුතාලට පාසල් වල පවා නේද? සංගීතයට තමයි ව්‍යායාම් කරවන්නේ. එතකොට මහන්සිය දැනෙන්නේ නැහැ. පැහැදිලි? ඒකට අපි කියන නම මොකද්ද? සංගීත චිකිත්සාව. දෙමෝ සංගීතය යොදාගෙන සිදු කරනු ලබන ප්‍රතිකාර ක්‍රම සංගීතය යොදා ගනිමින් සිදු කරනු ලබන ප්‍රතිකාර ක්‍රම සංගීත චිකිත්සාව ලෙස හඳුන්වයි. ඊළඟ කොටසට සංගීත චිකිත්සාවෙන් ලැබෙන ප්‍රයෝජන එක මානසික ඒකාග්‍රතාව ඇති කරයි. මනස සංසුන් කරන මානසික ඒකාග්‍රතාව ඇති කරයි. විවිධ රෝගාබාධ සුව කිරීම සඳහා දෙකපොතේ කායික යෝග්‍යතාව වැඩි දියුණු කිරීම විශේෂයෙන් බයිසිකල් පැදීම දිවීම වැනි කටයුතු ආරම්භ කිරීමට පෙර පේශි චලනය හොඳින් සමායෝජනය කිරීමට මොළයේ සහ විවිධ රෝග සුව කිරීම සඳහා මොළයේ සහ ස්නායු පද්ධතියේ ආබාධ හෘදයාබාධ මානසික අවපීඩනය ශල්‍ය කර්ම සඳහා රෝගීන් සූදානම් කිරීමේදී හා ශල්‍ය කර්මයෙන්
අවසානයේදී හරිද? ඊළඟට එන්නේ පුතේ අපි ශ්‍රව්‍යතා සීමාව සෙවීමේ ක්‍රියාකාරකම සඳහා බලන්න පුතාලා දන්නවා මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව කීයද? හර්ට්ස් 20ත් 20000ත් අතර. අහගෙන ඉන්න. හර්ට්ස් 20ත් 20000ත් අතර. මේක තමයි පුතේ අපේ ශ්‍රව්‍යතා සීමාව. මේකෙන් අදහස් කරන්නේ හර්ට්ස් 19 අපිට ඇහෙන්නෙත් නෑ. හර්ට්ස් 21000 අපිට ඇහෙන්නෙත් නෑ. ඒක තේරෙනවද? හේතුව මේ සීමාවෙන් එහා මේක අඩුයි මේක වැඩි. අපිට ඇහෙන්නේ මොනෑන්ද? මේ සීමාවට આવොත් විතරයි. හරිද? එතකොට අපි මේකට පොඩි ක්‍රියාකාරකමක් කරන පුතේ කියත් පටියක් අරන් පුළුවන් තරම් දිගට මේසයකට සවි කරනවා. එතකොට මට කියන්න දිග වැඩිද අඩුද? දිග වැඩි. දිග වැඩි නම් සංඛ්‍යාතය අඩුයි. දැන් මේක කම්පණය කරාට කම්පණය වෙනවා හඬ එන්නේ නැහැ. හඬ එන්නේ කියන්නේ හඬ ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැත්තේ ඇයි? කම්පණය වුණාට එයාගේ සංඛ්‍යාතය අඩුයිනේ. කීයට වඩා අඩුයිද? 20ට වඩා අඩුයි. ඊට පස්සේ අපි කරන්නේ මේ කියත්පටියේ දිග අඩු කරගෙන යනවා. කියත්පටියේ දිග මෙහෙම අඩු කරගෙන කම්පණය කරනකොට දැන් දිග අඩුයිනේ. එතකොට සංඛ්‍යාතය වැඩි. අන්න සංඛ්‍යාතය කාට වඩා වැඩි වෙනවද? හර්ට්ස් 20ට වඩා වැඩි වෙනවා. අන්න එතකොට අපිට ඇහෙන්න පටන් පැහැදිලි තේරුණා? එමගින් අපිට සංඛ්‍යාත පරාසයක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. කීයද පරාසය? හර්ට්ස් 20ත් 20000ත් අතර. අපිට ඇහෙන්නේ නැති වුණාට සමහර සතුන්ට මීට වඩා අඩු ශබ්ද සහ වැඩි ශබ්ද ඇහෙන්න පුළුවන්. හරි? දෙමෝ ශ්‍රව්‍යතා සීමාව ශ්‍රවණය කළ හැකි ධ්වනියේ පරාසය ශ්‍රවණය කළ හැකි ධ්වනියේ පරාසය එනම් ශ්‍රවණය කළ හැකි ධ්වනියේ පරාසය එනම් අපට ඇසෙන ධ්වනියේ සීමාව ශ්‍රව්‍යතා සීමාව ලෙස හඳුන්වයි. අපිට ශබ්දය හර්ට්ස් 20000ට වඩා වැඩි වුණාම ඇහෙන්නේ නැති පුතේ අපිට කනේ ඒ ශබ්දය අඳුරගන්නේ සංවේදී නේ. කනේ තියෙන ව්‍යුහ සංවේදී වෙන්නේ හර්ට්ස් 20යි 20000යි අතර පරාසය. හරි? මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව හයිලයිට් කරගන්න හර්ට්ස් 20ත් 20000ත් අතර වේ. මින් අදහස් වන්නේ හර්ට්ස් 19ත්
පුතාලා මෙතන කමා එකක් දාන්න 21000 ශබ්ද මිනිසාට නොඇසෙන බවය නමුත් සමහර සතුන්ට ඇසේ උදාහරණ බල්ලාට හර්ට්ස් 20000ට වඩා අඩු ශබ්දද 25000ට වඩා ඉහළ ශබ්දද ඇසේ වවුලාට හර්ට්ස් 70000 දක්වා ශබ්ද ඇසේ හරිද? ක්‍රියාකාරකම හරිද? අපේ දැන් අපි කියත්පටියක් කම්පණය කරන්න යන්නේ කියත්පටියක් කම්පණය කරන්න ඉස්සෙල්ලා අපි ඒ කියත්පටිය මේ විදිහට සවි කර ගන්නවා මේසයට ඊට පස්සේ අපි මේ කියත්පටිය කම්පණය කරනවා හැබැයි අපිට හඬක් ඇහෙන්නේ නැහැ. ඒ හඬක් ඇහෙන්නේ නැත්තේ මෙයාගේ සංඛ්‍යාතයේ දිග වැඩි නිසා සංඛ්‍යාතය අඩුයි. ඒ කියන්නේ හර්ට්ස් 20ට වඩා අඩුයි. දැන් අපිට කම්පණය වෙනවා පෙවුනට හඬක් ඇති වෙන්නේ නැහැ. අපි දැන් ක්‍රමයෙන් මෙයාගේ දිග අඩු කර කර ක්‍රමයෙන් මෙයාගේ දිග අඩු කර කර අපි බලනවා නැවත කම්පණය කරන්න. ඒත් අපිට හඬක් ඇහෙනවා අඩුයි. ඒ කියන්නේ තාම දැන් දිග අඩු නිසා සංඛ්‍යාතය ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. තාම අපිට ඇහෙන හඬක් ආවේ නැහැ. එහෙනම් තාමත් සංඛ්‍යාතය හර්ට්ස් 20ට වඩා වැඩි උනේ නැහැ සංඛ්‍යාතය. දැන් අපි දිග තවත් අඩු කරනවා. දැන් අපිට හඬ ඇහෙන්න පටන් ගන්නවා. ඒ හඬ ඇහෙන්න හේතුව තමයි කියත්පටියේ දිග අඩු වෙනකොට එයාගේ සංඛ්‍යාතය වැඩි. දැන් එතකොට එයාගේ සංඛ්‍යාතය හර්ට්ස් 20ට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ කනේ
සංඛ්‍යාත ශ්‍රවණ සංඛ්‍යාත පරාසයට එයා ඇතුල් වෙනවා 20යි 20000යි අපේ සංඛ්‍යාත පරාසය. දැන් මේ සංඛ්‍යාතයේ හර්ට්ස් 20ට වඩා වැඩි වීම නිසා අපිට ශබ්දය ඇසෙන්න පටන් ගන්නවා. කොටස් නම් කරමු. කියත්පටියේ දිග වැඩි කර කම්පනය කරයි. කියත්පටියේ දිග අඩු කර කම්පනය කරයි. හරිද? නිරීක්ෂණය ලියමු. කියත්පටියේ ශබ්දයක් නොඇසේ. මොකද මුලින්ම බලන්න උඩ තියෙන එක ආයි කියවන්න යන්න. ඉහත ඒ රූපේ ආකාරයට කියත්පටියේ වැඩි කොටසක් නිදහස්ව පවතිනසේ මේසයට කලම්ප කර කම්පනය කරවන්න. නිරීක්ෂණය කියත්පටියේ ශබ්දය නොඇසේ. ඇයි නොඇසෙන්නේ පුතේ? දිග වැඩිින්ද සංඛ්‍යාතය අඩුයි නේ. නිගමනය කියත්පටිය කම්පනය වුවද හඬ නොඇසෙන්නේ එහි කම්පන සංඛ්‍යාතය හර්ට්ස් 20000ට වඩා අඩු වූ නිසාය. බී රූපේ පරිදි කියත්පටියේ දිග අඩු කර කම්පනය කර හඬ ශ්‍රවණය කරයි. කියත්පටියේ දිග අඩු වන විට මොකද වෙන්නේ? සංඛ්‍යාතය වැඩි වේ. එම නිසා හර්ට්ස් 20යි 20000යි අතරට පැමිණීමෙන් ශබ්දය ඇසේ. වැදගත් කරුණු ලියමු. ධ්වනිය සම්ප්‍රේෂණයට මොනවාද ඕන? පදාර්ථමය මාධ්‍යයක් අවශ්‍ය වේ. පදාර්ථමය කියන්නේ පුතේ ඝන ද්‍රව හෝ වායු.
එනම් රික්තකයක් තුළින් ධ්වනිය ගමන් නොකරයි. ඝනද්‍රව වායු තුළින් ධ්වනිය ගමන් කරයි. වැඩිම වේගයකින් ධ්වනිය යන්නේ පුතේ ඝන පදාර්ථය තුළින්. ඊළඟට ධ්වනියේ වැඩිම වේගයකින් ගමන් කරන්නේ ඝන තුලිනි. ඒ වගේම පුතේ ආලෝකයේ වේගය වැඩි කාගේ වේගයට වඩා ධ්වනියේ වේගයට වඩා. ධ්වනියේ වේගයට වඩා. දැන් යමු අභ්‍යාස වලට. කරපු නැති අය කරන්න. කරුණු 4ක් ලියන්න. ධ්වනිය වැඩිම වේගයකින් ගමන් කරන්නේ ඝන තුලිනි. හරි. පාත් සදාන් වගන්ති නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්නලු. වයලීනයක තත් වඩා වැඩියෙන් ඇදී ඇති විට ඇතිවන්නේ පහත් ස්වරයකි. වැරදි. කම්පනය වන වාතකදේ දිග අඩු වන විට ඇතිවන්නේ සංඛ්‍යාතය අඩු ශබ්දයකි. වැරදි. දිග අඩුයි නම් සංඛ්‍යාතය වැඩි. සෛලෆෝනයේ දඬු කම්පනය වීමෙන් හඬ උපදවයි. හරි. සංගීත චිකිත්සාව මගින් ඇතැම් මානසික අවබින තත්ත්ව සමනය කරගත හැකි වේ. හරි. හරි. තමන් කරන හරියට දාගන්න. සුදුසු වචන යොදා ස්ටැම්ප් පුරවන්න. ධ්වනිය නිපදන උපකරණ ධ්වනි ප්‍රභවී
සියලු ස්වභාවික හා කෘත්‍රිම ශබ්ද උත්පාදනය වන්නේ තත් දඬු හෝ පටල හෝ වායු කඳන් කම්පනයෙනි. ධ්වනි ප්‍රභවයක ඒකක කාලයකදී ඇති කරන කම්පන සංඛ්‍යාව සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. සංඛ්‍යාතය මනින අන්තර්ජාතික ඒකකය වන්නේ හර්ට්ස්ය. ඕනෑම සංඛ්‍යාත පරාසයක ධ්වනියේ මානවයාට ශ්‍රවණය කළ නොහැකි වන අතර ශ්‍රවණය කළ හැකි ධ්වනියේ පරාසයක් ඇත. මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව හර්ට්ස් 20,000 අතර වේ. සංගීත භාණ්ඩවල කම්පනය වන කොටස සීරුමාරු කිරීමෙන් සංඛ්‍යාතය වෙනස් කළ අතර එමගින් උත්පාදනය වන ශබ්දය වෙනස් කර ගත හැකිය. හරි වරාණේ දී ඇති වචන අතරින් ස්ථන පෙරවීමට සුදුසු වචන තෝරන්න. සංඛ්‍යාතය වැඩි හඬක් ලබාගත හැකි වන්නේ වයලින් එක තන්තුවල දිග වැඩි හඬන්න අඩු විටය. සංඛ්‍යාතය වැඩි හඬක් ලබාගත හැකි වන්නේ බෙරයක සම්පටලය තුනී වන විටය. මිනිස් කන ඕනෑම පරාසයක ධ්වනියට සංවේදී නොවේ. සංගීත නාද ඇතිවීමේදී වස්තුවේ කම්පන විධිමත්ය ක්‍රමානුකූල. වරාන් තුළින් ඡේදයේ ස්ථම් පුරවන්නලු ශබ්දය හෙවත් ධ්වනිය ඇතිවන්නේ කම්පනය වීමෙනි. ධ්වනිය උපදවන වස්තු ධ්වනි ප්‍රභව වේ. කම්පන ශබ්දය සඳහා සංවේදී වන ඉන්ද්‍රියයි. රිද්මයානුකූල ශබ්ද සංගීතය ලෙසද රිද්මයානුකූල නොවන ශබ්ද ഘോഷා ලෙසද හඳුන්වයි. අධික ශබ්දය ශ්‍රවණය කිරීමෙන් කනට හානි සිදුවිය හැක. අන් අයට බාධා ඇති නොවන ලෙස ශබ්දය පරිහරණය කිරීම අප සැමගේ යුතුකමකි. පහත දී ඇති වචන වලින් සුදුසු වචන යොදා ස්ථම් පුරවන්න. ධ්වනිය හෙවත් ශබ්දය නිතිපදවන්නේ කම්පන මගිනි. ධ්වනිය ගමන් ගන්න කිරීමට මාධ්‍යයක් අවශ්‍ය වේ. ධ්වනිය වඩා වැඩි වේගයකින් ගමන් කරන්නේ ඝන මාධ්‍ය තුලය. පටනලාවක ධ්වනිය නිපද වෙන්නේ වාතය කම්පනය කිරීමෙනි. වාතය කම්පනය කිරීමෙන් හඬ නිපදවන්නේ බටනලාව.